අපි අවසානයේ එනම් පටන් ගමු. අද අපි කරන්නේ costing part costing එකේ දෙවෙනි session එක. මේ සතියේ අපි කතා කරා ද්‍රව්‍ය පිරිවැය විශ්ලේෂණය ගැන පොඩ්ඩක් කතා කරා. ඊට අමතරව තව කතා කරා ද්‍රව්‍ය මිලදී ගැනීමේ පාලනය ගැන කතා කරා. ද්‍රව්‍ය ගැන තමයි කතා කර හිටියේ. ද්‍රව්‍ය සම්බන්ධව කතා කරද්දී ද්‍රව්‍ය පාලනය කරන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. මතකයිනේ? ද්‍රව්‍ය මිලදී ගැනීමේ පාලනයයි, ද්‍රව්‍ය තබා ගැනීමේ පාලනයයි, ඊට අමතරව ද්‍රව්‍ය නිකුත් කිරීමේ පාලනය. හරි. ද්‍රව්‍ය මිලදී ගැනීමේ පාලනයයි, ද්‍රව්‍ය තබා ගැනීමේ පාලනයයි, ද්‍රව්‍ය නිකුත් කිරීමේ පාලනයයි කියන්නේ. මේක අපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ පාලනය මේ වෙනකොට කතා බහ කරලා ඉවරයි. ඒක ගිය සතියේ සෙෂන් එකේදී කතා කරා. ඒතර අද සෙෂන් එකේදී අපි කතා කරන්න යන්නේ ද්‍රව්‍ය තබා ගැනීමේ පාලනය ගැන. ද්‍රව්‍ය තබා ගැනීමේ පාලනය ගැන. ඒ කියන්නේ අපි ව්‍යාපාර ආයතනයක ගබඩාවකට දැන් ගබඩාව මෙහෙම තියනනේ පුතා. ගබඩාවකට තොග ගෙනාවුවාම මේ ගබඩාව ඇතුලේ තොග ආරක්ෂා කරලා තියාගන්නේ කොහොමද? ගබඩා පිරිවැය අවම වෙන ආකාරය. දැන් හිතන්නකෝ ගෙදරකට උනත් සහල් කිලෝ 500ක් ගෙනත් දැම්මොත් අනවශ්‍ය විදියට ඒක නාස්ති වෙලා අපතේ යනවා. නේ සාමාන්‍ය ගෙදරක පරිභෝජනයේට එච්චර වැඩි. ඒ වගේ තමයි ව්‍යාපාර ආයතනයකට අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා ව්‍යාපාර ආයතනයේ ගොඩ ගහගත්තොත් තොග අනවශ්‍ය විදියට නාස්ති වෙලා යනවා. හැබැයි එහෙමයි කියලා තොග චුට්ටක් ගෙනල්ලා තියාගත්තොත් ඒකත් ප්‍රශ්නයක්. දැන් හිතන්න ගෙදරකට සාල් ග්‍රෑම් 500ක් ගෙනත් තියාගන්න. මදි වැඩ කටයුතු වලට මදි. එතකොට හැමතිස්සෙම කඩේට යන්න වෙනවා. එතකොට ඒකත් ඊට වඩා ප්‍රශ්නයක්. ඒ වගේ තමයි ව්‍යාපාර ආයතනයකට අපි අවශ්‍ය තොග ප්‍රමාණයට වඩා තොග ප්‍රමාණය අඩුවෙන් ගෙනල්ලා තියාගත්තොත් හරිද? අවශ්‍ය ප්‍රමාණයට වඩා තොග ප්‍රමාණය අඩුවෙන් ගෙනල්ලා තියාගත්තොත් අපිට හැමතිස්සෙම භාණ්ඩ මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒතකොට ව්‍යාපාර ආයතනයක් ඇතුලේ ගබඩාව කළමනාකරණය කරද්දී අනවශ්‍ය විදියට වැඩිපුර තොග තියාගත්තත් ප්‍රශ්නයක්. තොග අඩුවෙන්, ඒ කියන්නේ තොග පිරිවැය පාලනය කරන්න කියලා තොග චුට්ටක් තොග අඩුවෙන් තියාගත්තත් ඒකත් අපේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙන කාරණාවක්. ඉතින් ඒක නිසා මේ තොග කළමනාකරණය කියන එක වැඩිම මට්ටමක තොගයක් තියාගන්නේ නැතුවත් අඩුම මට්ටමක තොගයක් තියාගන්නේ නැතුවත් ප්‍රශස්ත මට්ටමේ තොගයක් ව්‍යාපාර ආයතනයක තියාගන්න එක තමයි මේ තොග ගබඩා කිරීමේ නැත්නම් තොග තබා ගැනීමේ පාලනය කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය විදියට ගොඩාක් තොග තියාගන්න අපි ආරක්ෂිතයි. නමුත් එතන මුදල් අනවශ්‍ය ලෙස ඉර වෙනවා තොගේ ඇතුළේ. අපි තොග චුට්ටක් තියාගත්තොත් අපිට හැමතිස්සෙම තොග වල වැඩි මුදල් ඉර වෙන්නේ නැහැ තොග චුට්ටක් තියාගත්තොත්. නමුත් හැමතිස්සෙම තොගය මිලදී ගන්න නිසා මිලදී ගන්න යන පිරිවැය වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේ තොග තබා ගැනීමේ කළමනාකරණය කරන්න ගියාම මේකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩාක් තියෙනවා පුතා. මේ ක්‍රමවේද හැම එකක්ම අපි ඔයාලට උගන්වනවා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ආර්ථික ඇණවුම් ප්‍රමාණය. තව මේකේ ක්‍රම තියෙනවා තොග මට්ටම් ස්ථාපිත කිරීම. හරි තොග මට්ටම් ස්ථාපිත කිරීම, ABC විශ්ලේෂණය, විත්ත භාජන ක්‍රමය, ඊට අමතරව කාලීන සමාලෝචන ක්‍රමය, ජික් ක්‍රමය, තව ක්‍රමයක් තියෙනවා කාලීන සමාලෝචන ක්‍රමය. මෙන්න මේ වගේ ක්‍රම ගොඩාක් තියෙනවා තොග තබා ගැනීමේ පාලනය කරන්න ගියාම. හරි. එහෙනම් මුලින්ම ලියා ගන්න තොග තබා ගැනීමේ පාලනය කියන්නේ මොකක්ද කියලා මෙන්න ලියා ගන්න. ගිය සතියේ මාතෘකාව දාගත්තනේ තොග තබා ගැනීමේ පාලනය කියන්නේ. ගිය සතියේ හිටපු නැති ළමයි ඉන්නවා දාගන්න මාතෘකාව අද කතා කරන්නේ තොග තබා ගැනීමේ පාලනය. හරි. ඒ අර්ථය මෙහෙම ලියා ගන්න පුතේ. ව්‍යාපාර ආයතනයක අමුද්‍රව්‍ය ගබඩා කර තැබීමේදී
ගබඩා කර තැබීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තොග තබා ගත්තද අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තොග තබා ගත්තද අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තොග තබා ගත්තද අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තොග තබා ගත්තද අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තොග තබා ගත්තද අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තොග තබා ගත්තද නිසි ලෙස තොග කළමනාකරණයක් සිදු නොවේ නිසි ලෙස තොග කළමනාකරණයක් සිදු නොවේ නිසි ලෙස තොග කළමනාකරණයක් සිදු නොවේ එබැවින් ව්‍යාපාරයක තොග තබා ගැනීමේදී නිවැරදි පරිදි කළමනාකරණය කිරීම එබැවින් ව්‍යාපාරයක තොග තබා ගැනීමේදී නිවැරදි පරිදි කළමනාකරණය කිරීම තොග තබා ගැනීමේ පාලනය වශයෙන් හඳුන්වයි. තොග තබා ගැනීමේ පාලනය වශයෙන් හඳුන්වයි. හරි. තොග තබා ගැනීමේ පාලනය වශයෙන් හඳුන්වයි. හරි. වෙන පාඩ පෑනක් ගන්න පුතේ. වෙන පාඩ පෑනක් අරගෙන පොඩි අනුමාතෘකාවක් දාගන්න. තොග තබා ගැනීමේ පාලනය කිරීමේදී තොග තබා ගැනීම පාලනය කිරීමේදී යොදා ගන්නා ශිල්ප ක්‍රම. තොග තබා ගැනීම පාලනය කිරීමේදී යොදා ගන්නා ශිල්ප ක්‍රම. හරි. එකිනෙකට ලියා ගන්න පල්ලයට අංක 1 ආර්ථික ඇණවුම් ප්‍රමාණය. අංක 1 ආර්ථික ඇණවුම් ප්‍රමාණය. අංක 2 තොග මට්ටම් ස්ථාපිත කිරීම. අංක 2 තොග මට්ටම් ස්ථාපිත කිරීම. අංක 3 මම මේ කියන විදිහට ලියා ගන්න. අංක 1 තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය. අංක 2 තමයි තොග මට්ටම් ස්ථාපිත කිරීම. අංක 3 විදිහට ගන්න පුතේ කාලීන සමාලෝචන ක්‍රමය. කාලීන සමාලෝචන ක්‍රමය. අංක 4 ද්විත්ව භාජන ක්‍රමය. අංක 4 ද්විත්ව භාජන ක්‍රමය. අංක 5 ජිට් ක්‍රමය. අංක 5 ජිට් ක්‍රමය. JIT just in time කියලා කියන්නේ. JIT ක්‍රමය. JIT ක්‍රමය. ඊළඟ එක ABC විශ්ලේෂණය. ABC විශ්ලේෂණය. ABC විශ්ලේෂණය. ABC විශ්ලේෂණය. හරි. ඔය ටික තමයි කතා කරන්න යන්නේ දැන් අද. තොග තබා ගැනීමේ පාලනය යටතේ. පරක් වෙලා ජොයින් වුණ ළමයි රූල්
8ක් විතර ඉඳ තියන්න රූල් 10ක් විතර ඉඳ තියාගන්න. රූල් 10ක් විතර ඉඳ තියලා පොඩ්ඩයි ලියා ගන්න දුන්නේ. රූල් 10ක් විතර ඉඳ තියලා දාන්න පළවෙනි මාතෘකාව ආර්ථික ඇනවුම් ප්‍රමාණය. පළවෙනි මාතෘකාව දාගන්න ආර්ථික ඇනවුම් ප්‍රමාණය. හරි පළවෙනි මාතෘකාව දාගන්න ආර්ථික ඇනවුම් ප්‍රමාණය. හරි පළවෙනි මාතෘකාව දාගමු ආර්ථික ඇනවුම් ප්‍රමාණය. ආර්ථික ඇනවුම් ප්‍රමාණය. හරි මේ වෙනකන් ගණන් මුකුත් හදුවේ නැහැ නිකන් නෝට් එකක් විතරයි ලියා ගන්න දුන්නේ. සමහර ළමයි අහලා තියෙනවා නෝට් එක ආයි කියන්න කියලා පුතේ මම කල්පනා කරලා කිව්වේ. කට්ටියට ලින්ක් එක ඇවිල්ලා තියෙන පරක් වෙලාද? ඔයාලා පුතේ WhatsApp group එකක් තියෙනවානේ ඔයගොල්ලන්ගේ ඒකට ෆොටෝ එකක් කවුරු හරි දාන්න ඒකෙන් නෝට් එක ෂෙයා කරගන්න. මම කල්පනා කරලා කිව්වේ ඒ නිසා දැන් කීප එක ආයි කියන්නේ කිව්වොත් ඒක වරදිනවා. හරි. 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 එහෙනම් අපි ඊළඟට පළවෙනි රූල් 10ක් විතර ඉඳ තියාගන්න මම පොඩි කොටසයි කිව්වේ නෝට් එක ළමයි ගාව තියෙනවා ඒක ෂෙයා කරගන්න ඕගොල්ලෝ. හරි. මම කොහොමද පුතේ මේක රෙකෝඩින් එකක් යනවා. මේ රෙකෝඩින් එක YouTube එකට දාලා ඔයගොල්ලන්ට මේ ආපහු බලන්න හැකියාව ලැබෙනවා. හැබැයි එහෙම කියලා ඔන්ලයින් සෙෂන් එක මිස් කරගන්න එපා. මේ ලයිව් ජොයින් වෙලා ඉන්න එක. ලයිව් ජොයින් වෙලා ඉන්න එක හොඳට අහගන්න පාඩම හොඳට තේරුම් ගන්න. මොනවා හරි මේක ආයෙ පාරක් බලන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේක රෙකෝඩින් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට YouTube එකට දාලා ඒකේ link එක ඔයගොල්ලන්ගේ group වලට ලැබෙයි ඉස්සරහට. හරි ඒකින්ද අඩුපාඩු තිබ්බොත් අවුලක් කරගන්න එපා. ඔයගොල්ලෝම කරගෙන යන්න. හරි. එහෙනම් අපි පළවෙනි මාතෘකාව දාගන්න ආර්ථික ඇනවුම් ප්‍රමාණය. හරි. දැන් පුතේ තොග තබා ගැනීමේ පාලනය කරන්න ගියාම මේ හිතන්න. දැන් අපි මෙන්න මේ හරි සරලව මම දෙයක් කියන්නම්. ඔයාලට ආර්ථික ඇනවුම් ප්‍රමාණය තේරුම් ගන්න. දැන් හිතන්න මේ තියෙන්නේ නිවසක්. මේ තියෙන්නේ නිවසක්. මේ නිවසේ 4 දෙනෙක් ඉන්නවා. හරි. මේ නිවසේ 4 දෙනෙක් ඉන්නවා. හරි. අම්මයි තාත්තයි ළමයි දෙන්න. ඔය විදිහට නිවසේ 4 දෙනෙක් ඉන්නවා. හරි. නිවසේ 4 දෙනෙක් ඉන්නවා. දැන් ඔය තියෙන නිවසේ සහල් පරිභෝජනයේ චුට්ටක් බලමු. සහල් පරිභෝජනේ. දැන් 4 දෙනෙක් ඉන්න ගෙදරක අපි හිතමු දවසකට කිලෝ එකක් යනවා. දවසකට කිලෝ එකක් යනවා. එතකොට දවසකට මාසයකට මාසයකට දින 30ක් තියෙනවානේ. එතකොට මාසෙකට සහල් කිලෝ කීයයිද මේ වගේ ගෙදරකට ඕන වෙන්නේ? මාසෙකට සහල් කිලෝ 30යි මේ වගේ ගෙදරකට ඕන වෙන්නේ. හරි. ඒ කියන්නේ එක මාසෙකට ඕන වෙන්නේ සහල් කිලෝ 30යි. එතකොට මාසකට සහල් කිලෝ 30යි නම් ඕනේ. මාසකට සහල් කිලෝ 30යි නම් ඕනේ. ඒක මාස 12න් වැඩි කරපුවාම මාසෙකට සහල් කිලෝග්‍රෑම් කීයක් ඕන වෙනවද? සෝරි මාසෙකට නෙමෙයි අවුරුද්දකට. අවුරුද්දකට සහල් කිලෝ 360ක් ඕන වෙනවා. ඒ වගේ ගෙදරකට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. එහෙමනේ. 360ක් ඕන සහල් කිලෝ. දැන් අපි අවුරුද්දකට සහල් කිලෝ 360ක් ඕන නම් මාසෙකට කිලෝ කීය ගන්නද ගන්න පුතා? මාසෙකට කිලෝ කීය ගන්නද අපි ගන්න? කිලෝ 30 ගානේ තමයි ගන්න. එක මාසෙකට කිලෝ 30ක් ගෙනාවා නම් ඇති. ඊළඟ මාසෙදී ආයෙ කිලෝ 30ක් ගේන. ඊළඟ මාසෙදී ආයෙ කිලෝ 30ක් ගේන. හැබැයි මේ වගේ ගෙදරක සතියකට මේ මාසෙකට කිලෝ 5 ගෙනාවොත් ඇද්ද? මාසෙකට කිලෝ 5ක් ගෙනාවොත් මදිනේ. මාසෙකට කිලෝ 30ක් එපේ. එතකොට මදි. මාසෙකට කිලෝ 75 ගානේ ගෙනාවොත් මාසෙකට කිලෝ 75 ගානේ ගෙදරට ගෙනාවොත් ඒත් වැඩිනේ. එතකොට අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර මිලදී ගත්තොත් ඒක අපතයක්. නාස්ති වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවේ මිලදී ගත්තොත් ඒක අපතයක් වෙන්නේ නැහැ, නාස්තියක් වෙන්නේ නැහැ. සෝරි අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවේ මිලදී ගත්තොත් ඒක හිග වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට තරම් පරිභෝජනය කරගන්න වෙන්නේ නැහැ. එතකොට අපි දැන් මේ වගේ තැනකදී මේ වගේ ගෙදරකට සහල් මිලදී ගද්දි
අපි ගන්න ඕනේ මාසෙකට සහල් කිලෝ 30 ගන්න. අන්න එහෙනම් මෙන්න මේකට මෙන්න මේ ගන්න ඕන ප්‍රමාණයට කියනවා මේවලට කියන පුතේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය. මෙන්න මේ EOQ economic order quantity ආර්ථික ඇනවුම් ප්‍රමාණය. එහෙනම් මේ මාසකට ගන්න කිලෝ 30ට අපි කියනවා EOQ කියලා. ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. එතකොට මෙයා සරලව කිව්වොත් ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ අපේ පරිභෝජනයට අවශ්‍ය වෙන විදියට ගන්න ඕන ප්‍රශස්ත ප්‍රමාණය තමයි. අපේ පරිභෝජනයට අවශ්‍ය වෙන විදියට ගන්න ඕන ප්‍රශස්ත ප්‍රමාණයට තමයි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. එතන අපේ පරිභෝජනයට අවශ්‍ය කරන ප්‍රශස්ත ප්‍රමාණය තමයි අපි මිලදී ගන්න ඕනේ. ඊට වඩා මිලදී ගත්තොත් අපිට යන පිරිවැය වැඩි. ඊට වඩා අඩුවෙන් මිලදී ගත්තත් අපිට තොග හිගතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපට අවශ්‍ය කරන අවශ්‍ය ප්‍රමාණයෙන් තොග මිලදී ගන්න ප්‍රමාණයට තමයි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. දැන් සාමාන්‍යයෙන් ගෙදරක නැත්නම් නිවසක මේ මාසෙකට සහල් කිලෝ 30ක් ඕනයි කියලා ගණනය කිරීම කරලාද හොයාගන්නේ? එහෙම නැහැනේ. පොඩි කාලේ ඉඳන් එහෙම ඇවිල්ලා දැන් දන්නවා මාසෙකට සහල් කිලෝ 30 ගානේ තමයි ගෙදරකට ගේන්න ඕනේ කියලා. ඒක දැන් ගෙදර ඉන්න අය දන්නවා ඒක හොඳටම මේ ප්‍රමාණය තමයි පරිභෝජනය වෙන්නේ කියලා. නමුත් ව්‍යාපාර ආයතනයකට අපිට කියන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයයි යන්නේ කියලා. දැන් ගෙදරක සහල් පරිභෝජනය එහෙම හිතා ගන්න පුළුවන් වුණාට ව්‍යාපාරයක ද්‍රව්‍ය පරිභෝජනය වෙන ප්‍රමාණය එහෙම එකපාරට හිතා ගන්න පුළුවන්ද? බැහැ. ඉතින් ඒක නිසා ව්‍යාපාරයක අපි හිතමු අවුරුද්දකට අවශ්‍ය කරන කිලෝ ප්‍රමාණය මිලදී ගන්න වරකට කිලෝ කීය ගානේ මිලදී ගන්න ඕනද කියලා තීරණය කරන එකට තමයි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. අපි හිතමු බලන්න අවුරුද්දකට ඇපල් කිලෝ අපේ ව්‍යාපාරයට අවුරුද්දකට ඇපල් කිලෝ 1,50,000ක් ඕන. එතකොට අපි තීරණය කරන්න ඕන පුතේ වරකට කොච්චර ගානේ ගන්නවද? වරකට කිලෝ 15,000 ගානේ කියනවාද? වරකට කිලෝ 10,000 ගානේ කියනවාද? වරකට කිලෝ 20,000 ගානේ කියනවාද? වරකට කිලෝ 30,000 ගානේ කියනවාද? වරකට කිලෝ 45,000 ගානේ කියනවාද? වරකට කිලෝ 50,000 ගානේ කියනවාද? අන්න ඒ වගේ වරකට ගේන්න ඕන ප්‍රමාණය අපි තීරණය කර ගන්න ඕන. දැන් අවුරුද්දකට කිලෝ 1,50,000ක් ඕන නම් විටින් විට නෙමෙයි කිලෝ ප්‍රමාණය අපි ව්‍යාපාරයට මිලදී ගන්න ඕනේ. එතකොට වරකට ගන්න ඕන ප්‍රමාණය අපි හිතමු වරකට කිලෝ 50,000 ගානේ ගන්නවා අපි. අවුරුද්දකට කිලෝ ඔක්කොම 1,50,000ක් ඕන වරකට කිලෝ 50,000 ගානේ අපි ගන්නවා. එහෙනම් මේ වරකට ගන්න කිලෝ 50,000ට කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. economic order quantity කියලා. එහෙනම් අපි අද ඉගෙන ගන්න යන්නේ මේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගැන. එහෙනම් ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ මොකක්ද සරලව? අවුරුද්දක තොග අවශ්‍යතාවයෙන් වරකට මිලදී ගන්න ඕනේ කොයි ප්‍රමාණයද කියලා තීරණය කරන එකට. අවුරුද්දක තොග අවශ්‍යතාවයෙන් වරකට මිලදී ගන්න ඕනේ කොච්චර ප්‍රමාණයද කියලා තීරණය කරන එකට තමයි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. දැන් මේ උදාහරණය ඇටියට අවුරුද්දකට සහල් කිලෝ 360ක් ගෙදරට ඕන. එතකොට වරකට ගන්න සහල් කිලෝ 30 ගන්න. එහෙනම් ආර්ථික ඇනවුම් ප්‍රමාණය කිලෝ 30යි. දැන් මේ ව්‍යාපාරේ අවුරුද්දකට ඇපල් කිලෝ 1,50,000ක් ඕන. වරකට මිලදී ගන්න කිලෝ 50,000 ගන්න. එහෙනම් ආර්ථික ඇනවුම් ප්‍රමාණය කිලෝ 50,000යි. තේරුණා නේද? එහෙනම් අපි මේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා කියන්නේ අපේ අර වාර්ෂික තොග අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නම් වරකට මිලදී ගන්න ඕන ප්‍රමාණයට තමයි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. එතකොට පුතේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය අපි තීරණය කරද්දී ආර්ථික ඇනවුම් ප්‍රමාණය තීරණය කරන්න ඕනේ ව්‍යාපාරයේ මුළු පිරිවැය. ව්‍යාපාරයේ මුළු පිරිවැය මොනවා වෙන විදියටද? උපරිම වෙන විදියටද අවම වෙන විදියටද? දැන් අපි කන්නති ව්‍යාපාරයක් විදියට ව්‍යාපාරයේ පිරිවැය උපරිම කරන්නද අවම කරන්නද? ව්‍යාපාරයේ ආදායම නම් උපරිම කරන්න කැමතියි. පිරිවැය පැත්තෙන් බැලුවොත් අපි උත්සාහ කරන්නේ පිරිවැය උපරිම කරගන්නද පිරිවැය අවම කරගන්නද? පිරිවැය අවම කරගන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. පිරිවැය වැඩි වුණොත් අපිට ප්‍රශ්නයක් ඒක නේද? ඒක නිසා අපි වරකට මිලදී ගන්න ඕන ප්‍රමාණය තීරණය කරද්දී ව්‍යාපාරයේ දරන්න සිද්ධ වෙන මුළු පිරිවැය පුළුවන් තරම් මොනා කරගන්න ඕනද උදේ අඩු කරගන්න ඕන. ඉතින් මේ භාණ්ඩ මිලදී ගද්දී ව්‍යාපාරයකට දරන්න සිද්ධ වෙන ප්‍රධාන පිරිවැය වර්ග තුනක් තියෙනවා. මොනවාද මේ පිරිවැය වර්ග තුන? එකක් තමයි මිලදී ගැනීමේ පිරිවැය. එකක් තමයි මිලදී ගැනීමේ පිරිවැය.
අනිත් එක තමයි ඇනෝම් කිරීමේ පිරිවැය. ඇනෝම් කිරීමේ පිරිවැය. අනිත් එක තමයි තොග තබා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය. අපිට මේක ඉංග්‍රීසියෙන් උදාහරණ දෙන්න පුළුවන්. පිරිවැයට කියනවා DC කියලා. මෙතන ගැනීමේ පිරිවැයට කියනවා working cost කියලා. DC කියලා. ඇනෝම් පිරිවැයට කියනවා ordering cost කියලා. තොග තබා ගැනීමේ පිරිවැයට කියනවා holding cost කියලා. හරිද? එහෙනම් ව්‍යාපාර ආයතනයක මුළු පිරිවැය නිර්මාණය වෙන්නේ මිලදී ගැනීම පිරිවැයයි, ඇනෝම් පිරිවැයයි, තබා ගැනීමේ පිරිවැයයි කියන තුනම එකතු වෙලා තමයි භාණ්ඩ මිලදී ගැනීමේ මුළු පිරිවැය නිර්මාණය වෙන්නේ. එතකොට පුතේ අපි මේ කියන ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. හරි? මේ කියන ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කරන්න ඕනේ ව්‍යාපාරයේ මුළු පිරිවැය පුළුවන් තරම් මොනවා වෙන විදියටද? මුළු පිරිවැය උපරිම අඩු වෙන විදියට තමයි ව්‍යාපාරයක ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. පැහැදිලිද? හරි. ඉස්සල්ලාම ලියා ගන්න ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා. මේව ලියන්න. ව්‍යාපාරයක අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී වාර්ෂික තොග අවශ්‍යතාවය කිනම් ප්‍රමාණවලින් මිලදී ගත යුතුද යන්න තීරණය කිරීම ආර්ථික ඇනෝම් ප්‍රමාණයයි. මෙම ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කිරීමේදී මුළු තොග පිරිවැය අවම වන ආකාරයට වරකට මිලදී ගත යුතු ප්‍රමාණය තීරණය කළ යුතුය. වරකට මිලදී ගන්නා ප්‍රමාණය තීරණය කළ යුතුය. හරි? වරකට මිලදී ගන්නා ප්‍රමාණය තීරණය කළ යුතුය. වරකට මිලදී ගන්නා ප්‍රමාණය තීරණය කළ යුතුය. හරි. පළවෙනි සූත්‍රය ලියා ගන්න මේක මුළු තොග පිරිවැය සමානයි. සූත්‍රය ලියා ගන්න පුතේ පළවෙනි. මුළු තොග පිරිවැය සමානයි. මිලදී ගැනීමේ පිරිවැය ධන ඇනෝම් කිරීමේ පිරිවැය
ධන තොග තබා ගැනීමේ පිරිවැය. सूत्र लियाගත්තද? මිලදී ගැනීම පිරිවැය සමානයි මුළු පිරිවැය සමානයි මිලදී ගැනීමේ පිරිවැය ධන ඇලොම් කිරීමේ පිරිවැය ධන තොග තබා ගැනීමේ පිරිවැය. ඒක ඇදෙන විදිය ලියාගන්න TC සමානයි PC ධන OC ධන HC. ඒ කියන්නේ PC කියන්නේ purchasing cost. TC මුලින්ම තියෙන TC එකෙන් කියන්නේ total cost. It was a purchasing cost. ඊළඟට ordering cost. ඊළඟට holding cost. අපි බලන්න ඕනේ ඔය පිරිවැයන් තුන අවම කරගන්න විදිය. හරි. එහෙනම් අපි ඔය එක එකක් ගැන චුට්ටක් පොඩි පැහැදිලි විස්තරයක් ලියාගමු. මුලින්ම පොඩි අනුමාතෘකාවක් ගන්න මිලදී ගැනීමේ පිරිවැය. පොඩි අනුමාතෘකාවක් ගන්න මිලදී ගැනීමේ පිරිවැය. මිලදී ගැනීමේ පිරිවැය. හරි. ඒක ලියාගන්න සූත්‍ර මේ පාලියෙන් පොඩි වාක්‍යයක් ලියාගන්න. භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගැනුම්කරු විසින් ගෙවනු ලබන මිල භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගැනුම්කරු විසින් ගෙවනු ලබන මිල මින් අදහස් වේ. මින් අදහස් වේ. එතනට ලියාගමු අපි මිලදී ගැනීමේ පිරිවැය සමානයි. නැත්නම් ලියාගන්න මේක මේ සූත්‍රයක් ලියාගමු මිලදී ගැනීමේ පිරිවැය හදන විදිය. මිලදී ගැනීම පිරිවැය සමානයි ඒකකයක මිල වැඩි කරනවා ප්‍රමාණය. ඒකක මිල ප්‍රමාණයෙන් වැඩි කරපුවාම තමයි මිලදී ගැනීමේ සමස්ත පිරිවැය එන්නේ. ඒකක මිල ගන්න ප්‍රමාණයෙන් වැඩි කරනවා. හරි. ඒ සූත්‍රය ලියාගන්න මිල වැඩි කිරීම ප්‍රමාණය. ඒක තමයි ගැනුම් කියලා කියන්නේ. ඊළඟට අනුමාතෘකාවක් ගන්න ඇනෝම් කිරීමේ පිරිවැය. ඒක යටතේ ලියාගන්න ඇනෝම් කිරීමේ පිරිවැය කියලා දාලා ඒක යටතේ ලියාගන්න. තොග ව්‍යාපාරයේ විසින් සැපයුම්කරුගෙන්
ලබා ගැනීමේදී තොග ව්‍යාපාරයේ විසින් සැපයුම් කරුගෙන් ලබා ගැනීමේදී ඇනෝම ඉදිරිපත් කරන විට ඇනෝම ඉදිරිපත් කරන විට ඇනෝම ඉදිරිපත් කරන විට ඇනෝම ඉදිරිපත් කරන විට දැරීමට සිදුවන වියදම් ඇනෝම ඉදිරිපත් කරන විට දැරීමට සිදුවන වියදම් මින් අදහස් වේ. දැරීමට සිදුවන වියදම් මින් අදහස් වේ. පළවෙනි උදාහරණ ලියා ගන්න. දුරකථන ගාස්තු, තැපැල් ගාස්තු, දුරකථන ගාස්තු, තැපැල් ගාස්තු. හරි, උදාහරණ ලියා ගන්න. දුරකථන ගාස්තු, තැපැල් ගාස්තු. තව එකක් සාම්පල් පරීක්ෂා කිරීමේ වියදම්. සාම්පල් පරීක්ෂා කිරීමේ වියදම්. හරි, එම ලියලා ඇනෝම් පිරිවැය අදනට ලියා ගන්න. ඇනෝම් පිරිවැය සමානයි වාර්ෂික තොග අවශ්‍යතාවය බෙදනවා වරකට මිලදී ගන්නා ප්‍රමාණය. නැත්නම් පොඩ්ඩක් ඉන්න, ඉතර දුරට යන්න ඕනේ නැහැ. අපි හරි සරලව සූත්‍රය ලියා ගමු. ඔබ නම් බෑන විදියට, තේරෙන විදියට. මෙහෙම ලියන්න. ඇනෝම් පිරිවැය සමානයි ඇනෝම් වාර ගණන, සරල ලියවනම් හරි. ඇනෝම් වාර ගණන වැඩි කරනවා ඇනෝමක පිරිවැය. ඇනෝම් වාර ගණන වැඩි කරනවා ඇනෝමක පිරිවැය. හරි, එහෙම තමයි හදාගන්න. සූත්‍රය ලියා ගන්න. ඇනෝම් වාර ගණන වැඩි කරනවා ඇනෝමක පිරිවැය. හරි, ඒක වෙන පාට පෑනකින් ලියවන්න බෑ. නැත්නම් සාමාන්‍ය පෑනකින් ලියවනම් වෙන පාට පෑනකින් කොටු කරගන්න. හරි, ඊළඟ මාතෘකාව ගන්න. තොග තබා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය. හරි, ඒ අරදී ලියා ගන්න. ඒ අරදී ලියා ගන්න මෙහෙම. තොග මිලදීගත් පසුව තොග මිලදීගත් පසුව තොග මිලදීගත් පසුව තොග මිලදීගත් පසුව ව්‍යාපාර ආයතනයේ පවත්වාගෙන යාමට තොග මිලදීගත් පසුව ව්‍යාපාර ආයතනයේ පවත්වාගෙන යාමට ව්‍යාපාර ආයතනයේ පවත්වාගෙන යාමට දරන ලද වියදම් දරන ලද වියදම් දරන ලද වියදම් දරන ලද වියදම් තොග තබා ගැනීමේ පිරිවැයයි. දරන ලද වියදම් තොග තබා ගැනීමේ පිරිවැයයි. උදාහරණ ලියා ගන්න යටින්. උදාහරණ විදුලි ගාස්තු, වරිපනම් ගාස්තු, හරි, විදුලි ගාස්තු, වරිපනම් ගාස්තු, රක්ෂණ ගාස්තු, ගබඩා කුලී, හරි, රක්ෂණ ගාස්තු, ගබඩා කුලී, ඔය වගේ දේවල්. හරි, එතකොට ඒකත් ලියා ගන්න. සූත්‍රය ලියා ගමු. තොග තබා ගැනීමේ පිරිවැය සමානයි තොග තබා ගැනීමේ පිරිවැය සමානයි තොග තබා ගැනීමේ පිරිවැය සමානයි වරකට
මිලදී ගන්නා ප්‍රමාණය වරකට මිලදී ගන්නා ප්‍රමාණය බෙදනවා දෙකකින්. එමයි සූත්‍රය ඇතින්නේ වරකට මිලදී ගන්නා ප්‍රමාණය දෙකෙන් බෙදලා ඒකකයක් තබා ගැනීමේ පිළිවෙලින් වැඩි කරනවා. ඒකකයක් තබා ගැනීමේ පිළිවෙලින් වැඩි කරනවා. හැදෙන්නේ ඒකකයක් තබා ගැනීමේ පිළිවෙලින් වැඩි කරනවා. හරි. ඒකකයක් තබා ගැනීමේ පිළිවෙලින් වැඩි කරනවා. මේ සූත්‍රය. වරකට මිලදී ගන්නා ප්‍රමාණය බෙදීම දෙක වැඩි කිරීම ඒකකයක් තබා ගැනීමේ පිළිවෙල. එකක් තබා ගැනීමේ පිළිවෙල. ගොඩක් නෙමෙයි එකක් තබා ගැනීමේ පිළිවෙල මේක වැඩි කරනවා. හරි. එහෙනම් පල්ලෙන් ලියා ගන්න. අපි දැන් කතා කරගෙන හිටියේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්න. එතකොට මේ පිළිවෙලන් ටික ඔක්කොම පුළුවන් තරම් අඩු වෙන විදියට තමයි වරකට මිලදී ගන්න ඕන ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. හරි. මේක ලියා ගන්න පුතේ. මේව අනුමාත්‍රකාවක් දාගන්න. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කළ හැකි ක්‍රම. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කළ හැකි ක්‍රම. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කළ හැකි ක්‍රම. හරි මේ ලියන්න. ව්‍යාපාරයක් විසින් වරකට මිලදී ගන්නා ඒකක ප්‍රමාණය ව්‍යාපාරයක් විසින් වරකට මිලදී ගන්නා ඒකක ප්‍රමාණය වන ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරීමේදී භාවිතා කළ හැකි ප්‍රධාන ක්‍රම තුනකි. අංක 1 පල්ලෙන් ලියා ගන්න 1 2 3 කියලා තුනක් තියෙනවා ලියා ගන්න. අංක 1 වගුවක් භාවිතයෙන් අංක 2 ප්‍රස්ථාරයක් භාවිතයෙන් හරි අංක 2 ප්‍රස්ථාරයක් භාවිතයෙන් අංක 3 සමීකරණයක් භාවිතයෙන් හරිනේ ක්‍රම තුනයි. පළවෙනි එක වගුවක් භාවිතයෙන්, දෙවෙනි එක ප්‍රස්ථාරයක් භාවිතයෙන්, තුන්වෙනි එක සමීකරණයක් භාවිතයෙන්. හරි. මම දැන් ඔයගලන්ට උදාහරණයක් කියන්න යන්නේ පුතේ. උදාහරණ ලියා ගන්න බලන්න හැමෝම. මම මේ කියන උදාහරණ ලියා ගන්න. දාන්න අභ්‍යාස අංක 1. මම මේ කියන අභ්‍යාසය ලියා ගන්න. ABC සමාගම තම නිෂ්පාදනයක් වන X භාණ්ඩ නිපදවීම සඳහා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10000ක් වර්ෂයකට අවශ්‍ය වේ. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10000ක් වර්ෂයකට අවශ්‍ය වේ. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10000ක් වර්ෂයකට අවශ්‍ය වේ. තවද
තවද අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කි. තවද අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කි. තවද අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කි. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කි. හරි ඔයගොල්ලෝ මේ මොකද කියන්නේ බා? අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කි. එතනම ලියා ගන්න තව තියෙනවා. ඇනවුමක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් 100ක් වැය වන අතර ඇනවුමක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් 100ක් වැය වන අතර ඇනවුමක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් 100ක් වැය වන අතර රුපියල් 100ක් වැය වන අතර හරි ඇනවුමක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් 100ක් වැය වන අතර අමුද්‍රව්‍ය කිලෝ එකක් වර්ෂයක් තබා ගැනීම සඳහා අමුද්‍රව්‍ය කිලෝ එකක් වර්ෂයක් තබා ගැනීම සඳහා ශත 50ක් වැය වේ. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් වර්ෂයක් තබා ගැනීම සඳහා ශත 50ක් වැය වේ. හරිනේ 150ක් වැය වේ. පල්ලෙන් ලියන්න වගුවක් භාවිතයෙන් ප්‍රස්ථාරයක් භාවිතයෙන් හා සූත්‍රයක් භාවිතයෙන් ආර්ථික ඇනවුම් ප්‍රමාණය වෙන වෙනම ගණනය කර පෙන්වන්න. හරි නේද? හරි. මුලින්ම පුතේ ඔයගොල්ලෝ මේ ඔය ගානේ තියෙන තොරතුරු ටික මේ විදිහට දාගන්න. අර අවුරුද්දෙම ඕන ඒකක ප්‍රමාණයට අපි කියන්නේ D කියලා. ඩිමාන්ඩ් කියන්නේ D කියලා එකට කියන්නේ. එකක මිල කියන ප්‍රයිස් කියන්නේ P කියලා කියන්නේ. ඇනවුම් කිරීමේ පිරිවැය CI කියන්නේ CO කියලා කියන්නේ. මොකද ඕඩරින් කොස්ට් එක කියලා කියන්නේ. 150 කියන්නේ ඒකකයක් තබා ගැනීමේ පිරිවැය. ඒකට කියන්නේ CH කියලා. හෝල්ඩින් කොස්ට් කියලා කියන්නේ. හරි එතකොට D අපි ගාව ඉන්නවා. ඒ කියන්නේ අවුරුද්දට අවශ්‍ය කරන ඒකක ප්‍රමාණය. P අපි දන්නවා එකකට රුපියල් 10 ගන්න වැය වෙන්නේ. CO දීලා තියෙනවා ඇනෝමකට යන පිරිවැය රුපියල් 100යි. CH දීලා තියෙනවා තබා ගැනීමේ පිරිවැය 750යි කියලා. ඔයගොල්ලෝ මුලින්ම මේ විස්තර ටික දාගන්න ඔය විදිහට කෙටි සටහනක් විදිහට. දැන් අපි බලමු වගුවක් භාවිතා කරලා කොහොමද ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න කියලා. හරි මෙතනින් පල්ලෙන් ලියමු අපි වගුවක් භාවිතය. මුලින්ම වගුවක් භාවිතයෙන් හොයන්න. මෙතන ලියමු නැත්නම් ඒක මතුනොත් මෙතන පොඩ්ඩයි ගෑරු. වගුවක් භාවිතය. මේ වගේ මම ප්‍රධාන කොටස් ටික ගන්නවා. එකක් තමයි ප්‍රමාණය මිලදී ගැනීමේ පිළිවෙල. හරි ප්‍රමාණය
ඊළඟට මිලදී ගැනීමේ පිරිවැය අපි මෙහෙමත් යන්න පුළුවන් නේ මෙහෙම ගත්තාම ලේසි වලට එක ගානේ එතකොට තේරෙනවා පොඩ්ඩක් මම මේ විදිහට ගන්න ඇනෝම් ගණන ප්‍රමාණය මිලදී ගැනීමේ පිරිවැය ඇනෝම් පිරිවැය තබා ගැනීමේ පිරිවැය ඒ ඔක්කොම එකතුව තමයි මුළු පිරිවැය හරි එකින් එක වෙන වෙනම හොයන්නයි ගොඩාක් ඕනේ රූල් 8ක් විතර බලන්න තිබ්බනම් ඇති අපි බලමු මිලදී කරන ප්‍රමාණය ඔක බෙදෙන්න දැන් අවුරුද්දටම ගන්න ඕනේ ඒක 10000 නේ පොඩ 10000 බෙදෙන විදියට දාගමු ඇනෝම් එකක් දානවා නම් දෙකක් දානවා නම් හතරක් දානවා නම් පහක් දානවා නම් ඊට අමතරව 8ක් විතර දානවා නම් 6ක් දැම්මොත් දෙන්නේ නැහැ 8ක් 10ක් විතර දානවා එවැනි ආවලට හිතන ගණන් දාගන්න මේ වහුලක් නැහැ කොයි ගණන් එහෙම දාගත්තට එකක් දෙකක් එනෝම් එකක් දෙකක් හතරක් පහක් අටක් 10ක් ඒ කියන්නේ 10000 බෙදන්න දෙන්නේ නෙමෙයි ඒකින්ද නම් එහෙම දාගන්න එහෙම බලන්න එනෝම් එකයි නම් දාන්නේ 10000ක් නේ අවුරුද්දට ඕනේ අපිට නේ 10000ක් නේ අවුරුද්දට ඕනේ ඒක 10000ම එකපාර ගන්න බෑ එනෝම් දෙකක් දානවා නම් 10000 ගද්දි 10000යි අවුරුද්දට මොනේ මේ අවුරුද්දට මොන ප්‍රමාණය තමයි මේ 10000 කියලා කියන්නේ. ඒතකොට ඇනෝම් දෙකක් දානවා නම් 5000යි අදිලා ගන්න පුළුවන්. 10000ක් ගද්දි ඇනෝම් 4ක් දැම්මොත් 2500 ගන්න ඕනේ. ඇනෝම් 5ක් දැම්මොත් 2000 ගන්න ඕනේ. ඇනෝම් 8ක් දැම්මොත් 10000 බෙදන්න 8ෙන් 10000 බෙදීම 8 1250 ගානේ ගන්න ඕනේ 10000 බෙදීම 10 1000 ගානේ ගන්න ඕනේ 1000 10ක් ගත්තත් 10000යි නේ 1250 8ක් ගත්තත් 10000යි 2000 5ක් ගත්තත් 10000යි 2500 4ක් ගත්තත් 10000යි 5000 2ක් ගත්තත් 10000යි 10000 එකක් ගත්තත් 10000යි ඒ කියන්නේ මේ කොයි ප්‍රමාණයේ මිලදී ගත්තත් අන්තිමට අපි අවුරුද්දට ගන්න කිලෝ කොච්චරක් විතරයි කිලෝ 10000ක් විතරයි ඉතින් අපි සිලෙක්ට් කරන්න ඕන මේවා සිලෙක්ට් කරන්න ඕන අපි වරකට ගන්නේ 10000 ගානේද වරකට ගන්නේ 5000 ගානේද 2500 ගානේද 2000 ගානේද 2250 ගානේද 1000 ගානේද වරකට මිලදී ගන්න කියලා සිලෙක්ට් කරන එක තමයි කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ. හරි දැන් අපි බලමු මිලදී ගැනීමේ පිරිවැය. දැන් රුපියල් කීය ගානද යන්නේ මිලදී ගන්න රුපියල් 10 ගානේ පිරිවැය යනවා නේද? රුපියල් 10 ගානේ යනවා. එතකොට එකක් මිලදී ගන්න රුපියල් 10 ගානේ යනවා නේ 10යි එකක් ගන්න. එතකොට 10000ක් ගත්තොත් ලක්ෂයක් යනවා. 10000ක් ගත්තොත් ලක්ෂයක් යනවා. එකක් ගන්න රුපියල් 10යි 5000ක් ගත්තොත් 50000ක් යනවා. ඒ වගේ දෙපාරක් යනවා. එතකොට ඒත් ලක්ෂය. ඊට පස්සේ ඒකක 2500 ගානේ 10කට 10 ගානේ ඒකක 2500ක් 25000යි 25000යි හතර පාරක් ගන්න එක ඒත් ලක්ෂයයි 10 ගානේ 2000ක් ගන්නවා වරකට රුපියල් 10 ගානේ ඒකට ඒත් 10000යි 10000යි 5ක් කියන්නේ ලක්ෂයයි
ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයකින් ගත්තත් අවුරුදු ඉවරෙද්දී ලක්ෂයක් යනවා. වරකට 1250 ගාන ගත්තොත් 10ට 12500යි. ඒ වගේ 8ක් කියන්නේ ආයෙ ලක්ෂයයි. 10 ගානේ වරකට 10 ගානේ 1000ක් ගන්නවා රුපියල් 10 ගානේ. එතකොට 10000ක් යනවා. 10000ක 10ක් ඒ ලක්ෂයයි. ඒතර අනිවාර්යයෙන්ම අපිට කොච්චර කියන්නේ අපි කොයි ප්‍රමාණයෙන් මිලදී ගත්තත් අවුරුදු ඉවර වෙද්දී රුපියල් ලක්ෂයක් අනිවාර්යයෙන්ම බාන්න මිලදී ගැනීම සඳහා ගෙවන්න වෙනවා. මේ ලක්ෂය කොහොමද යනවා? ඊළඟට බලමු අපි ඇනෝම් පිළිවැය. ඇනෝමක පිළිවැය කියන්නේ ඇනෝමක පිළිවැය රුපියල් 100යි නේ. ඇනෝමකට 100යි. ඒතර මෙතන පළවෙනි අවස්ථාවේ බලුවොත් ඇනෝම් එකයි දාන්නේ. ඒ කියන්නේ රුපියල් 100ම තමයි යන්නේ. මෙතන ඇනෝම් දෙකක් දානවා නම් 100 ගානේ දෙකක් කියන රුපියල් 200ක් යනවා. එමනේ. ඇනෝම් හතරක් දානවා නම් රුපියල් 100 ගානේ 400ක් යනවා. ඇනෝම් පහක් දැම්මොත් 100 ගානේ 500ක් යනවා. ඇනෝම් 8ක් දැම්මොත් 100 ගානේ නේ ඇනෝම් 8ක් දැම්මොත් 100 ගානේ 800ක් යනවා. ඇනෝම් 10ක් දැම්මොත් 100 ගානේ රුපියල් 1000ක් යනවා. ඒ කියන්නේ අපි දාන ඇනෝම් ප්‍රමාණය වැඩි වෙන්න අපේ ඇනෝම් පිළිවෙලත් මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. අපි දාන ඇනෝම් ප්‍රමාණය ටික ටික වැඩි වෙන්න ඇනෝම් පිළිවෙලත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊට පස්සේ අපි බලමු තබා ගැනීමේ පිළිවෙල. තබා ගැනීමේ පිළිවෙල කියලා කියන්නේ මේ හෝල්ඩින් කොස්ට් එක. මේ හෝල්ඩින් කොස්ට් එක ආදන සූත්‍රයක් තියෙනවා. වරකට මිලදී ගන්නා ප්‍රමාණය දෙකෙන් බෙදලා CH වලින් වැඩි කරන්න ඕන. වරකට මිලදී ගන්නා ප්‍රමාණය දෙකෙන් බෙදලා CH වලින් වැඩි කරන්න ඕන. ඒක තමයි සූත්‍රය. Q බෙදීම 2 වැඩි කිරීම CH. Q කොහොමද කොට? මේ තියෙන Q මිලදී ගන්නා ප්‍රමාණයට කියනවා අපි Q කියලා. මේ තියෙන Q. මේ තියෙන Q මිලදී ගන්නා ප්‍රමාණය. ඒක දෙකෙන් බෙදලා CH වලින් 750 වැඩි කරනවා. එහෙනම් හැම එකෙම වැඩි කර දාන්න කැල්ල එක අරගෙන මම පළවෙනි එක කරලා දෙන්නම්. 10000 දෙකෙන් බෙදුනහම 5000යි. 10000 දෙකෙන් බෙදුනහම 5000යි. ඒක 750 වැඩි කරපුවාම 2500යි. මේක තමයි සූත්‍රය. Q බෙදීම 2 වැඩි කිරීම CH. ඒකට Q කියලා කියන්නේ මෙයා මේ තියෙන Q. ඒක දෙකෙන් බෙදලා CH කියන 750 වැඩි කරන්න ඕනේ. ඊළඟ එක හදලා පෙන්නනම් 5000 ගත්තොත් මේ 5000 ගන්න ඕනේ නේ 5000 බෙදනවා දෙකේ වැඩි කරනවා CH කියන 750යි. එතකොට රුපියල් 1250යි. මෙතන දෙන්නේ 1250යි. 1250යි. අනිත් එකත් බලමු Q. මෙතන 2500යි මේක දෙකෙන් බෙදලා. 2500 බෙදීම 2 වැඩි කිරීම 750. 625. හරි 625. ඊළඟ එකකම 2000 බෙදනවා දෙකෙන් 2000 බෙදනවා දෙකෙන් වැඩි කරනවා 750යි. 500යි. ඔයාලා තනියම හොයන්න බලන්න මේ අනිත් අයිටම් දෙක. තනියම හොයන්න බලන්න අනිත් අයිටම් දෙක. මෙතන දෙන උත්තර දෙක කියන්න තියෙනවා මේ දෙක. එතන කරන්න ඕනේ 1250 දෙකෙන් බෙදන්න ඕන. බෙදන්න පුතේ කැලේ කරන් 1250 බෙදීම 2 වැඩි කිරීම 750. ඒකකයක් තියාගන්න 750යිනේ 750 වැඩි කරනවා. ඒකට 312යි 750යි. හරි 312යි 750යි. හරි ළමයි උත්තර දාලා තියෙනවා 312යි 750යි. අනිත් එකේ බලමු. මෙතන 1000 බෙදනවා දෙකෙන් 250යි කියලා දාන්න තියෙන්නේ. 1000 බෙදනවා දෙකෙන් ඒක වැඩි කරනවා 750යි. ඒතර උදේ 250යි එන්නේ. 250යි එන්නේ. හරිනේ.
දැන් ඔයගොල්ලෝ බලන්නකෝ මේ මොන ප්‍රමාණ වලින් මිලදී ගත්තත් මේ මිලදී ගැනීමේ පිළිවෙල වෙනස් වෙලා තියෙනවද? මේ මොන ප්‍රමාණ වලින් මිලදී ගත්තත් මිලදී ගැනීමේ පිළිවෙල වෙනස් වෙනවද පුතේ? නෑනේ. ඒක නිසා මේ EOQ ගණනය කිරීම කරද්දී මේ මිලදී ගැනීමේ පිළිවෙල අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒක අයින් කරලා දාන්න පුළුවන්. මොකද හැමතිස්සෙම ලක්ෂයයි. මොකේ ලක්ෂය එකතු කරත් වැඩි වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් මේ මිලදී ගැනීමේ පිළිවෙල නොසලකා හරින්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ කියලා. අපි මුළු පිළිවෙල ගන්නේ මේ දෙක විතරක් ගන්නවා. හරි ලේසියි ඒක. 100යි 2500යි 2600. මේ දෙක ගත්තාම 1450යි. මේ දෙක ගත්තාම 1025යි. මේ දෙක ගත්තාම 1000යි. මේ දෙක ගත්තාම 1112යි 750යි. 1112යි 750යි. ඊළඟට මේ දෙක ගත්තාම 1250යි. 1250යි. බලමු දෙක එකතු කරලා දාගන්න. මේ මුළු පිළිවෙල මිලදී ගැනීමේ පිළිවෙල හිතන්න එපා. ඒක හැමතිස්සෙම ලක්ෂයයි. ඔක්කොම ගිහලා ලක්ෂයෙන් මෙතනට එකතු වුණාත් ඒක තීරණයක් ගන්න ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. එහෙම නේද? ඒක නිසා හැමතිස්සෙම මේක ලක්ෂය නිසා ඒක වෙනස් වෙන්නේ නැති නිසා ඒක ලක්ෂය අයින් කරලා දාන්න පුළුවන් අපිට. හැමතිස්සෙම ලක්ෂයක් යනවා. ඉතින් තීරණයක් ගද්දී ඒක වැඩක් නැහැ. කොහොමද ලක්ෂයක් යනවා කියලා හිතලා තීරණය ගත්තා නම් හරි. නමුත් බලන්න නේ ගන්න ප්‍රමාණය අඩු වෙන්න මේ ඇනෝම් ගන්න වැඩි වෙන්න ඇනෝම් පිළිවෙල මොකද වෙන්නේ? වැඩි වෙනවා. ගන්න ප්‍රමාණය අඩු වෙන්න මේ ගන්න ප්‍රමාණය අඩු වෙන්න තබා ගැනීමේ පිළිවෙලත් මොකද වෙන්නේ? අඩු වෙනවා මේ තබා ගැනීමේ පිළිවෙල අඩු වෙනවා. ඒතකොට ඔයාලට පේනවා පුතේ මේ ඇනෝම් පිළිවෙල එන්න වැඩි වෙනවා. තබා ගැනීමේ පිළිවෙල එන්න අඩු වෙනවා. දැන් බලන්න මේ මුළු පිළිවෙල ආවම මුළු පිළිවෙලත් එහෙමනේ මේ චුට්ටක් බලන්න. මුලින්ම 2600යි 1450යි 1225යි 1000යි. අන්න අඩුම වුණා. දැන් මෙතනින් පස්සේ ආයෙ මොකද වෙන්නේ? 1112යි 1250යි ආයෙ වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට පිළිවෙල අඩුම වුණ මට්ටම තමයි මෙන්න මේ මට්ටම. මෙන්න මේ මට්ටමේ තමයි අපිට පිළිවෙල අඩුම වුනේ. ඔයාලට පේනවා. මෙන්න මේ මට්ටමේ තමයි අපිට පිළිවෙල අඩුම වුනේ. එතකොට ඔය පිළිවෙල අඩුම වෙන මට්ටමේදී කොච්චර ප්‍රමාණයක් අපි මිලදී ගන්නවද? පිළිවෙල අඩුම වෙන මට්ටමේදී වරකට කිලෝ කීය ගානේ ගන්නවද පුතේ? වරකට කිලෝ 2000 ගානේ ගන්නවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් යටින් උත්තරයක් විදියට ආර්ථික ඇනෝම් ප්‍රමාණය සමානයි නැත්නම් EOQ සමානයි ඒකක 2000යි. ආර්ථික ඇනෝම් ප්‍රමාණය සමානයි ඒකක 2000යි. එහෙනම් අපි පුළුවන් තරම් අපේ මුළු පිළිවෙල මොකද කරගන්න ලෑස්ති වෙන්නේ? මුළු පිළිවෙල පුළුවන් තරම් අඩු කරගන්න ලෑස්ති වෙන්නේ. මේ මුළු පිළිවෙල අඩුම වෙන මට්ටමේදී ගන්න ඕන ඒකක ප්‍රමාණයට තමයි කියන්නේ මොන ප්‍රමාණය කියලාද පුතේ? ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා. පැහැදිලි නේද? තේරුණාද ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා? මුළු පිළිවෙල අඩුම වෙන මට්ටමේදී ගන්න ඕන ආර්ථික ප්‍රමාණයට තමයි කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා. හරි. දැන් බලන්න පුතේ මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණයේ තවත් දේවල් තියෙනවා මේ බලන්නකෝ මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඇනෝම් පිළිවෙලයි කීයද? රුපියල් 500යි. තබා ගැනීමේ පිළිවෙලයි කීයද? රුපියල් 500යි. එහෙනම් හොඳට මතක තියාගන්න ආර්ථික ඇනෝම් ප්‍රමාණයේදී මේ ඇනෝම් පිළිවෙල තබා ගැනීමේ පිළිවෙල මොනවා වෙලා තියෙනවද? සමාන වෙලා තියෙනවා. ඒකත් මතක තියාගන්න කරුණක් විදිහට ආර්ථික ඇනෝම් ප්‍රමාණයේදී ඇනෝම් පිළිවෙල තබා ගැනීමේ පිළිවෙලට මොනවා වෙලා තියෙන්නත් ඕනද? සමාන වෙලා තියෙන්නත් ඕන. හොඳට මතක තියාගන්න ඇනෝම් පිළිවෙලයි තබා ගැනීමේ පිළිවෙලයි සමාන වුණොත් තමයි මුළු පිළිවෙල මොනවා වෙන්නේද? පුළුවන් තරම් අඩු වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඊළඟට දැන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 1000යි 2000යි කියලා දැම්මා. කොහොමද අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගත්තේ? මේ පිළිවෙල දැන් වැඩි අඩුම වුණා. මේ මට්ටමේදී අඩුම වුණා. දැන් ආයෙ වැඩි වෙන්න ගත්තා. ඒතකොට පිළිවෙල අඩුම වෙන මට්ටමකට තමයි අපි කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා. හරි නේද? right. එහෙමනම් පුතේ ඊළඟට ගන්න දැන් වගුවක් භාවිතයෙන් හදලා ඉවරයිනේ. ඊළඟට දාගන්න ප්‍රස්ථාරයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. ඊළඟට ගන්න ප්‍රස්ථාරයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම.
ප්‍රස්ථාරයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. ප්‍රස්ථාරයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. ප්‍රස්ථාරයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. හරි, ප්‍රස්ථාරයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. ඔගොල්ලෝ ප්‍රස්ථාරයක් අදගන්න මේක මෙතන. හරි, මේ අක්ෂය දාන්න. මේ අක්ෂය දාන්න. මේ පැත්තේ දාගන්න පිරිවැය. මේ පැත්තේ දාගන්න ඒකක ගන්න. මෙතන බිඳුව. දැන් මෙතන බලන්න මේ තබා ගැනීමේ පිරිවැය මොකද උනේ? ඇනෝම් පිරිවැයනේ මුලින්ම අඩුයි. ඊට පස්සේ ඇනෝම් පිරිවැය ටික මොකද උනේ? වැඩි වෙන්න පටන් ගත්තා. එහෙනම් ඇනෝම් පිරිවැය මුලින් අඩුයි. ඊට පස්සේ ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා ඕඩරින් කොස්ට් කියලා. බලන්න තබා ගැනීමේ පිරිවැය මුලින් වැඩි ඊට පස්සේ ටික අඩු වෙන්න පටන් ගත්තා. දැක්කනේ? එතකොට හෝල්ඩින් කොස්ට් එක මෙන්න මේ විදිහට ගණන් කරනවා. CH හෝල්ඩින් කොස්ට් එක. හරි CH හෝල්ඩින් කොස්ට්. මුළු පිරිවැය බලන්න මේ මුළු පිරිවැය වැඩි ඊට පස්සේ අඩු වුණා ඊට පස්සේ ආයෙ මොකද උනේ? වැඩි වෙන්න පටන් ගත්තා. එහෙනම් මුළු පිරිවැය මුලින් වැඩි ඊට පස්සේ අඩු වෙනවා ඊට පස්සේ අඩු වෙලා ආයෙ වැඩි වෙන්න පටන් ගන්නවා. මේ තමයි TC. මේ තමයි CH. හරි CH. ගන්නේ හරි. දැන් බලන්නකෝ මෙතනදී මේ මුළු පිරිවැය මොකද වෙලා තියෙන්නේ මෙතනදී? අඩුමයි. ඒ වෙලාවේ මේ දෙක මොනවා වෙලා තියෙනවද මේ? මුළු පිරිවැය අඩුයි. මේ දෙක මොනවා වෙලාද? සමාන වෙලා මෙතන යනවා. එතන මෙන්න මේ ලෙවල් එක තමයි ඒකක 2000. මේ ඒකක ගාන 2000. ඒකට ඔයාලට ඕනම් බලන්න පුළුවන් මේ TC මේ COCH ට සමාන වෙලා තියෙනවා නේ. මේ COCH ට සමාන වුණා රුපියල් කීයද? රුපියල් 500. දැන් මෙතන දාගන්න පුළුවන් රුපියල් 500ට තමයි සමාන වෙන්නේ COCH. එහෙමනේ රුපියල් 500ට. එතන ටෝටල් කොස්ට් එක අඩුම උනේ කීයද? මේකේ ටෝටල් කොස්ට් එක මෙතන අඩුම උනේ රුපියල් 1000ට නේ. රුපියල් 1000යි. එහෙනම් මෙතනින් දාන්න පුළුවන් රුපියල් 1000යි. ඒක වහන්නේ EOQ වලදී මේකට අපි කියනවා මේ 2000ට අපි කියනවා EOQ. Economic Order Quantity එක කියලා. ඒ මට්ටමේදී COCH ට මොනවා වෙලා තියෙනවද? මේ COCH ට මොනවා වෙලා තියෙනවද? සමානයි. මේ දෙන්න ඡේදනය වෙනවනේ. ඒකින්ද තමයි මෙතන COCH ට මොනවා වුනේද? සමාන වුනේ. පැහැදිලි නේද? අර වක්‍රය දැන් EOQ ගණනය කරා EOQ 2000. ඉක්මනට වක්‍රය දැන් බලන්න. ළමයි ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් ඕකේ TC COCH එක කෙලින්ද කැපෙන තැන් එන්න ඕනේ කියලා. ඔව් ඒක කෙලින් කැපෙන තැන් එනවා මේ ටෝටල් කොස්ට් එක 1000 තමයි අඩුම. පේනවනේ ඔයාලට. COCH ට මොනවද වෙලා තියෙන්නේ 2000 දී? අර 2000 දී 2000 කියන මට්ටමේදී COCH ට මොනවද වෙලා තියෙනවද? සමාන වෙලා තියෙනවා. නේද? COCH ට සමාන වෙලා තියෙනවා. එතකොට ඒක නිසා අනිවාර්යෙන්ම COCH ට මෙතනදී සමාන වෙනවා. මේ දෙන්න ඡේදනය වෙනවා. ඒ ඡේදනය වෙද්දී මේ TC වක්‍රයේ මුළු පිරිවැය වක්‍රයේ අඩුම ප්‍රමාණය මෙහෙම ඡේදනය වෙගෙන යනවා. පැහැදිලිනේ? අඩුම ප්‍රමාණය ඡේදනය වෙගෙන යනවා.
ඒ විදිහට තමයි EOQ සූත්‍රයක් ප්‍රස්තාවයක් භාවිතයෙන් හදන්නේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ. ප්‍රස්තාරය ආයෙ කියලා දෙන්නකෝ ඇහුන්නේ නැද්ද? තව සිග්නල් මොන හරි ප්‍රශ්නයක් වුණාද? ආයෙ කියන්න. අහලා. දැන් මෙතන බලන්න මේ වක්‍ර තුන දැම්ම නම් හරි. ඒ කියන්නේ අපි මෙතන හදපු ප්‍රධාන වක්‍ර තුනයි පුතේ තියෙන්නේ. ඇනෝම් පිරිවැයයි, තබා ගැනීමේ පිරිවැයයි, මුළු පිරිවැයයි. බලන්න කොහොමද උනේ? ඇනෝම් පිරිවැය යන්න වැඩි වුණා මේ. ඇනෝම් පිරිවැය මුලින් අඩුයි ඊට පස්සේ වැඩි වෙනවා මේ. ඒක නිසා අපි වක්‍රය අදිනවා ඇනෝම් පිරිවැය මුලින් අඩුයි. ඊට පස්සේ එන්න ඇනෝම් පිරිවැය මොකද වෙන්නේ? මාර්ගයෙන් මම පෙන්නන්නේ ඇනෝම් පිරිවැය යන්න වැඩි වෙනවා. තබා ගැනීමේ පිරිවැය මුලින් වැඩි ඊට පස්සේ එන්න ටික ටික අඩු වුණා. එහෙනම් තබා ගැනීමේ පිරිවැය මුලින් වැඩි එන්න ටික ටික අඩු වුණා. ACH. මුළු පිරිවැය මුලින් වැඩි මේ 500 සමාන වෙන තැනදී අඩු වුණා. අඩු වෙලා ඊට පස්සේ ආයෙ වැඩි වෙන්න පටන් ගත්තා. එහෙනම් මුලින් වැඩි අඩු වුණා අඩුම වුණා ආයෙ වැඩි වෙන්න පටන් ගත්තා. ඒක නිසා මේවා මෙහෙම ලක්ෂණ ඡේදනය වෙගෙන දෙන්න කැරෙනවා. ඒ මේ දෙක ඡේදනය වෙලා මෙයාව අඩුම මට්ටමේ පිහිටන මට්ටමට තමයි අපි කියන්නේ EOQ මට්ටම කියලා. හරි. ඊට පස්සේ අපි ගමු දැන් වගුවක් භාවිතයෙන් හැදුවා, සූත්‍රයක් භාවිතයෙන් හැදුවා, වගුවක් භාවිතයෙන් හැදුවා, ප්‍රස්තාරයක් භාවිතයෙන් හැදුවා. ඊළඟට EOQ හදන්න යන්නේ සූත්‍රයක් භාවිතයෙන්. හරි. එහෙනම් ලියා ගන්න සූත්‍රයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. සූත්‍රයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. සූත්‍රයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. හරි සූත්‍රයක් භාවිතයෙන් EOQ ගණනය කිරීම. හරි ලියා ගන්න පුතේ නම් සූත්‍රයක් භාවිතයෙන් මෙන්න මේ සූත්‍රයක් තියෙනවා EOQ හදන්න. මම කෙලින්ම ඔයාලට සූත්‍රය දෙන්නම්. මේ සූත්‍රය හැදෙන හැටි නම් උගන්වන්නත් පුළුවන්. ඉතින් කමක් නැහැ සූත්‍රය හැදෙන හැටි ඕනේ නැහැ. ඔයාලා කෙලින්ම සූත්‍රය ලියා ගන්න. ඒ සූත්‍රයට තමයි විභාගෙදී ආදේශ කරන්න එන්නේ. බලන්න. EOQ සමානයි 2D CO බෙදීම CH වල වර්ගමූලය. මේක පාඩම් කරගන්න මේ සූත්‍රය විභාගයටත් මේ සූත්‍රය නම් ඔයාලට දෙනවා හැබැයි එහෙනම් පාඩම් කරගෙන යන්න ඕන. AT exam වලට මේ සූත්‍රය ගොඩක් වෙලාවට දෙනවා. ඒත් ඔයගොල්ලෝ පාඩම් කරගෙන යන්න. EOQ කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය සමානයි 2D CO බෙදීම CH වල වර්ගමූලය. මේ ලියාගන්න සූත්‍රයක් භාවිතයෙන් හොයන්න යන්නේ. හරි එහෙනම් ලියාගන්න. මේක ආදේශ කරමු. 2 වැඩි කිරීම D කියන්නේ කීයද පුතේ? මේ මෙතන දාගත්තේ. D කියන්නේ ඒකක 10000යි. එහෙනම් D කියන්නේ 10000 වැඩි කිරීම CO. CO කියන්නේ කීයද? මේ තියෙන CO රුපියල් 100යි. බෙදීම CH. CH කියන්නේ 750යි. ඒ සම්පූර්ණකයේ වර්ගමූලය. කැලේකට දාලා බලන්න. ඔයාලට සුරු කරගන්න පුළුවන්. 2 වැඩි කිරීම 10000 වැඩි කිරීම 100 බෙදීම 750. ඒකේ වර්ගමූලය රුපියල් 2000. රුපියල් නෙමෙයි ඒකක 2000යි. ඒකක 2000. දැන් ඔයාලට ක්‍රම තුනෙන් කොයි ක්‍රමයකට හැදුවත් ඔයාලට ආර්ථික ඇනවුම් ප්‍රමාණය කීයද ආවේ 2000. දැන් අර ඔයාලට මතකයි ඉස්සල්ලා සූත්‍රය. ඉස්සල්ලා එක අර වගුවෙන් හදපුවාමත් ඒකක 2000යි ගන්න ඕන ප්‍රමාණය. මේ ප්‍රස්තාරයට දාලා හැදුවත් වරකට ගන්න ඕන ප්‍රමාණය 2000යි ආවේ. මේ සූත්‍රයට දාලා හැදුවත් වරකට මිලදී ගන්න ඕන ඒකක ප්‍රමාණය 2000යි අපිට ආවේ. ඒක වෙනස් වුන්නේ නැහැනේ කොයි වෙලේකදීවත්. ඉතින් ඒක නිසා දැන් ඔන්න තීරණය වුණා වරකට ගන්න ඕන මිලදී ගන්න ඕන ඒකක ප්‍රමාණය ඒකක 2000යි කියලා. හරි නේද? වරකට මිලදී ගන්න ඕන ඒකක ප්‍රමාණය ඒකක 2000යි. ඒක 2000ක් ගත්තොත් තමයි අපිට ආයතනයේ මුළු පිරිවැය මොනා කරගන්න පුළුවන්? අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් මේක ලියලා වරකට ගන්න ඕන ප්‍රමාණය ඒකක 2000යි. හරි. එහෙනම් ඊළඟට පොඩි අනුමාර්ථකාවක් දාගන්න. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ උපකල්පන. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ උපකල්පන.
ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමේ උපකල්පන. පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක තොග රඳවා ගැනීමේ පිරිවැය. තොග රඳවා ගැනීමේ පිරිවැය නිශ්චිත වශයෙන්ම දන්නා බව. තොග රඳවා ගැනීමේ පිරිවැය නිශ්චිත වශයෙන්ම දන්නා බව. ඒ කියන්නේ අපි උපකල්පනය කරනවා අපි තොග රඳවා ගන්න 750ක් යනවා නම් ඒක කලින්ම දන්නවයි කියලා. ඒක උපකල්පන. දෙවෙනි උපකල්පනේ තොග ඇනවුම් කිරීමේ පිරිවැය නිශ්චිත වශයෙන්ම දන්නා බව. තොග ඇනවුම් කිරීමේ පිරිවැය නිශ්චිත වශයෙන්ම දන්නා බව. තොග ඇනවුම් කිරීමේ පිරිවැය නිශ්චිත වශයෙන්ම දන්නා බව. හරි ඇනවුම් කිරීමේ පිරිවැයත් අපි කලින්ම දන්නවයි කියලා උපකල්පනය කරනවා. ඊළඟ එක තමයි ඒකකයක මිල නොවෙනස්ව පවතින බව. ඒකකයක මිල නොවෙනස්ව පවතින බව. ඒකකයක මිල නොවෙනස්ව පවතින බව. ඊළඟ එක වාර්ෂික තොග අවශ්‍යතාවය කලින්ම දන්නා බව. වාර්ෂික තොග අවශ්‍යතාවය කලින්ම දන්නා බව. වාර්ෂික තොග අවශ්‍යතාවය කලින්ම දන්නා බව. හරි වාර්ෂික තොග අවශ්‍යතාවය කලින්ම දන්නා බව. වාර්ෂික තොග අවශ්‍යතාවය කලින්ම දන්නා බව. හරි ආර්ථික ඇනවුම් ප්‍රමාණය එච්චරයි තියෙන්නේ. අපි පාස් පේපර්ස් ලික්ෂන් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමුද? ඔයගොල්ලෝ ගාව මොඩල් පේපර්ස් පාස් පේපර්ස් ටික තියනවද? පේපර් ටික තියනවද කට්ටිය ගාව? ඔයාලා මොනවද මේ පෙරවරු ප්‍රශ්න පත්‍රය ගත්තා නම් හරි පයිලට් පේපර් එක. නියාමන ප්‍රශ්න පත්‍රය ගත්තා නම් හරි පුතා. මෙන්න මේ ප්‍රශ්න පත්‍රය ගන්න බලන්න නියාමන ප්‍රශ්න පත්‍රය. ඔයාලට වෙනවද ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා තියෙනවා? ඔන්න නියාමන ප්‍රශ්න පත්‍රය ගන්න බලන්න. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නය. 1.5 1.5 නෙමෙයි 1.3 බලන්න මේ 1.3ට උත්තරය හදන්න බලන්න කට්ටිය. දාන්න ඕගොල්ලෝ පොතේ දාන්න නියාමන ප්‍රශ්න පත්‍රය. මේ අවුරුද්දක ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි අර පයිලට් පේපර් එක. නියාමන ප්‍රශ්න පත්‍රය 1.3 ප්‍රශ්නය. 1.3 ප්‍රශ්නය. බලන්න මේකේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය දාන්න බලන්න කට්ටිය කීයද එන්නේ? නියාමන ප්‍රශ්න පත්‍රය මේකට උත්තරේ කීයද එන්නේ? මේ සූත්‍රයට දාන්න තියෙන්නේ ඔක.
මේ සූත්‍රයට දැම්මම හරි. ෆැට් සමාගම ෆාස්ට් පැක් නේ ෆාස්ට් පැක් සමාගම වීදුරු බෝතල් නිෂ්පාදනයේ යෙදී සිටින අතර පහත සඳහන් තොරතුරු වීදුරු බෝතල් නිෂ්පාදනයට භාවිතා කරන ද්‍රව්‍යයකට අදාළ වේ. වාර්ෂික ඉල්ලුම 30625යි. එක් අයිටමයක් තබා ගැනීමේ පිළිවෙල රුපියල් 2යි. ඇනෝම පිළිවෙල රුපියලයි. ආර්ථික ඇනෝම ප්‍රමාණය නැත්නම් EOQ වන්නේ කීයද කියලා අහනවා ඒකද. බලමු අපි අද මෙන්න සූත්‍රය තමයි ඔයගොල්ලෝ දාගන්න මේ 1.3 නියාමන ප්‍රශ්න පත්‍රය. EOQ සමානයි 2id CO බෙදීම CH වල වර්ගමූලය. ඒක දාගත්තොත් 2 වැඩි කිරීම 30625 වැඩි කිරීම 30625 වැඩි කිරීම ඇනෝම පිළිවෙල එකයි. බෙදනවා දෙකෙන් මේකේ වර්ගමූලය. උත්තරේ කියන්නේ ඒකක ඒකක 175යි. ඒකක 175යි. උත්තරේ දෙන්නේ ඒකක 175යි. ඒ කියන්නේ උත්තරේ 3. ගන්න උත්තරේ 3. ඒකක 175යි. හරිනේ. ඊළඟට අලුත් තව ප්‍රශ්නයක් කරන්න. ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තමයි ළමයි මේකෙන් එන්නේ මීට වඩා ලොකු ප්‍රශ්නෙ නෑ මේ පාඩමේ. අපි තව පේපර් එකක් ගමු. ඊළඟ පේපර් එක ගන්න 2020 ජුලයි පේපර් එක. 2020 ජුලයි. ළමයි උත්තරේ දාලා දිනවා ඒක 175 කියලා හොඳයි. 2020 ජුලයි පේපර් එක ගන්න. 2020 ජූලි ප්‍රශ්න පත්‍රය. බලමු මේකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා ආර්ථික ඇනෝම ප්‍රමාණය. හරි. මෙන්න උත්තරේ ප්‍රශ්නයක් තියෙනවා. මේක අතරින් බලන්න. 1.9. දාගන්න 2020 ජුලයි ප්‍රශ්නාංක 1.9. මම කියලා සමහරක් වෙලාවට ගානේ සූත්‍රය දෙනවා කියලා පේපර් එකේ. මොන සූත්‍රය දීලා තියෙනවා. ලකුණු 3ක ප්‍රශ්නයක් තියෙන්නේ. ඉන්නේ ආර්ථික ඇනෝම ප්‍රමාණය ගණනය කරන්න කියලා. සමාගමක පොත් වලින් X නිෂ්පාදිතයට අදාළව පහත සඳහන් තොරතුරු උපුටාගෙන ඇත. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය දාගන්න 2020 ජුලයි 1.9 ප්‍රශ්නය 1.9. ඉතින් ප්‍රශ්න ලියා ගන්න ඕනේ නැහැ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ප්‍රශ්න පත්‍ර ඒවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒවයි තියෙනවා ප්‍රශ්න. සමාගමක ගිණුම් පොත් ගිණුම් පොත් වලින් X නිෂ්පාදිතයට අදාළව පහත සඳහන් තොරතුරු උපුටාගෙන ඇත. වාර්ෂික ඉල්ලුම 12500යි. ඒකක වාර්ෂික රඳවා ගැනීමේ පිරිවැය 2යි. ඇනෝමක පිරිවැය 20යි. ඒක ගැනුම් මිල 125යි. අපෙන් ඉන්නේ ආර්ථික ඇනෝම ප්‍රමාණය ගණනය කරන්න කියලා. එහෙනම් මේ සූත්‍රයටම දාන්න පුළුවන් අපිට නේ. මේ සූත්‍රයටම දාමු. EOQ සමානයි 2id CO බෙදීම CH වල වර්ගමූලය. මේ වගේ ප්‍රශ්නයක් තමයි විභාගයට ඇදෙන්නේ. මීට වඩා අමාරු වෙන්නේ නැහැ. බය වෙන්න එපා ඈ. අර වගුව හදන්න ප්‍රස්තාරය හදන්න ඉන්නේ නැහැ විභාගෙට. සමානයි 2 වැඩි කිරීම වාර්ෂික ඉල්ලුම 12500යි. 12500 වැඩි කිරීම CO කියන්නේ පුතේ කියලා ඇනෝමක පිළිවෙල රුපියල් 20යි. බෙදන්න ඕන CH වලින් රඳවා ගැනීමේ පිළිවෙල රුපියල් 2කින් බෙදන්න. එතකොට කීයක් එනවද? දෙක වැඩි කිරීම 12500 වැඩි කිරීම 20. බෙදනවා දෙකෙන් ඒකේ වර්ගමූලය.
ඒකක 500 ඒකක 500 හරිනේ හදන හැටි කියා ගන්න ඒකක 500 ඒකක 500 ළමයි උත්තරේ දීලා තියෙන ඒකක 500යි ඒකක 500 එකක 500 උත්තරේ ලියා ගන්න එකක 500 හිතන්නේ ඒකෙන් තව ප්‍රශ්න මුකුත් නැහැ ඒක විතරයි තියෙන්නේ ගොඩක් වෙලාවට ඔය වගේ කෙටි ප්‍රශ්නයක් තමයි EOQ වලින් එන්නේ පුතා ඊට වඩා අමාරු එකක් එන්නේ නැහැ ගොඩක් වෙලාවට නා ඊළඟට අපි චුට්ටක් බලමු 2000 මේ පේපර් දෙක විතරයිනේ අත්‍තරම අපිට තියෙන්නේ පේපර් දෙකයිනේ තියෙන්නේ ඔය පේපර් දෙක විතරනේ තියෙන්නේ වෙන මොකුත් නැහැ නේ පේපර් ඔයගේ කෙටි ප්‍රශ්නයක් තමයි එන්නේ ඊට වඩා අමාරුවක් වෙන්නේ නැහැ බයලජි බා ඈ හරි කෙටි ප්‍රශ්නයක් එන්නේ හරි එහෙනම් අපි ඊළඟට මාතෘකාවක් දාගමු තව පැය භාගයක් තියෙන ඒවා අපි ඊළඟට මාතෘකාවක් දාගමු ඊළඟ දැන් ක්‍රම කීපයක් මම දුන්නා නේ පුතේ මොකද ඊළඟට කතා කරන්න තියෙන ක්‍රමය ආර්ථික යනම ප්‍රමාණය එකක් කිව්වා අනිත් එක තමයි තොග මට්ටම් ස්ථාපිත කිරීම. දාගන්න ඊළඟට ප්‍රධාන මාතෘකාවක් ආර්ථික ඇනොම් ප්‍රමාණය උතනින් ඉවරයි ඈ. ඊට වඩා දෙයක් කියලා දෙන්න නැහැ. ඔච්චර තමයි තියෙන්නේ. ආර්ථික ඇනොම් ප්‍රමාණය ඉවරයි. ඊළඟට ගන්න තොග මට්ටම් ස්ථාපිත කිරීම. තොග මට්ටම් ස්ථාපිත කිරීම. තොග මට්ටම් ස්ථාපිත කිරීම. තොග මට්ටම් ස්ථාපිත කිරීම. මොකද මේ තොග මට්ටම් ස්ථාපිත කිරීම කියලා කියන්නේ? හරි තොග මට්ටම් ස්ථාපිත කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ තොග පාලනයේ මාතෘකාව දාගත්තා තොග මට්ටම් ස්ථාපිත කිරීම කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් හිතන්න පුතේ මෙන්න මේව ගබඩාවක් තියෙනවා කියන්නේ. මේව ගබඩාවක් තියෙනවා. හරි මේ විදිහට වාලයක් කියම දාලා ගබඩාවක් කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ මේ ගබඩාවේ දාන්න පුළුවන් තොග මට්ටම් ගැන කල්පනා කරලා තොගය කළමනාකරණයට ලක් කරන එක තමයි කියන්නේ තොග මට්ටම් ස්ථාපිත කිරීම කියලා. මේ ගබඩාවට දාන්න පුළුවන් තොග මට්ටම් ගැන කල්පනා කරලා ඒ දාන්න පුළුවන් තොග මට්ටම් තහවුරු කරගන්න එකට තමයි කියන්නේ තොග මට්ටම් ස්ථාපිත කිරීම කියලා. මේක හරිම ලේසි මහ ලොකුම දෙයක් නෙමෙයි මේකේ පොඩි දෙයක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේම දෙයක්. දැන් මේ වගේ ගබඩාවක් ගත්තොත් මේ ගබඩාවට දාන්න පුළුවන් උපරිම ලෙවල් එකක් තියෙනවානේ. මේ ගබඩාවට දාන්න පුළුවන් උපරිම ලෙවල් එකක් තියෙනවා. අන්නේ ලෙවල් එකට කියනවා උපරිම තොග මට්ටම කියලා. මොන තොග මට්ටමද? උපරිම තොග මට්ටම. ආයේ අපි මේ ගබඩාවේ මීට වඩා අඩු කරගන්නේ නැහැ කවදාවත්. මේ ගබඩාවේ මීට වඩා ප්‍රමාණයක් අපි අඩු කරගන්නේ නැහැ. මීට වඩා ප්‍රමාණය අඩු කරගන්න නැත්නම් අපි ඒකට කියනවා අවම තොග මට්ටම කියලා. එතකොට ගබඩාවට දාන්න පුළුවන් උපරිම ප්‍රමාණයට තමයි කියන්නේ උපරිම තොග මට්ටම. දාන්න පුළුවන් අඩුම තොග ප්‍රමාණයට තමයි කියන්නේ අවම තොග මට්ටම කියලා. පැහැදිලිනේ? උපරිමයේ උපරිම තොග මට්ටම, අඩුම එක අවම තොග මට්ටම. එතකොට මේ දෙක අතරමැද ප්‍රමාණයක් තියෙනවානේ. මෙන්න මේ දෙක අතරමැද ප්‍රමාණයට කියනවා සාමාන්‍ය තොග මට්ටම කියලා. මේ දෙක අතරමැද ප්‍රමාණයට කියනවා සාමාන්‍ය තොග මට්ටම කියලා. තේරෙනවද? මේ දෙක අතරමැද තොග මට්ටම සාමාන්‍ය තොග මට්ටම. ඊට අමතරව මේ තොග කළමනාකරණය කිරීමේදී තව තොගයක් ගණනය කරන්න තියෙනවා. දැන් මේ මිට දැන් ව්‍යාපාරයේ ගබඩාව තොගය උපරිම තියෙනවා. මේක චුට්ට පාවිච්චි කරන්න කියලා මෙතනම අඩු වෙනවා. අඩු වුණාම මොකද පුතේ කරන්නේ? නැවත තොගය පුරව ගන්නවානේ ගබඩාවට. ආයෙ මේ පුරව ගත්තට පස්සේ ආයෙ තොගය ටික අඩු වෙනවා. මෙතනට අඩු වුණාට පස්සේ ආයෙ තොගය පුරව ගන්නවා. ආයෙ තොගය ටික අඩු වෙනවා. ආයෙ අඩු වුණාට පස්සේ නැවත තොගය මොකද කරන්නේ? ටික පුරව ගන්නවා. ආයෙ තොගය අඩු වෙනවා. ආයෙ තොගය පුරව ගන්නවා. ඔන්න ඔහොමනේ තොගය කළමනාකරණය වෙන්නේ.
තොගේ උපරිම තියෙනවා අඩු වෙනවා ආයෙ පුරව ගන්න. අඩු වෙනවා ආයෙ පුරව ගන්න. අඩු වෙනවා ආයෙ පුරව ගන්න. එතකොට මෙන්න මේ මට්ටමේ තමයි හැමදාම තොග තියෙන්නේ. මේවයි තොග තියෙනවා. මේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙනවා. ආයෙ තොග තියෙනවා. ආයෙ ගෙනලා පුරව ගත්තාම ආයෙ අඩු වෙනවා. ආයෙ පුරව ගත්තාම ආයෙ තොග තියෙනවා විතරව. ආයෙ අඩු වෙනවා. මේ අවක තොග මට්ටමේ හැමතිස්සෙම තොග තියෙනවා. හරිද? එතකොට දැන් පුතේ මේ මීටර දැන් තොගේ මෙතන ඉඳන් උපරිම තියෙනවා. මේ තොගේ අඩු වෙන ඇවිල්ලා තොගේ අඩුම වුණාට මෙන්න මෙතනදී අපි සැපයුම් කරුවට කිව්වොත් තොග ඉවරයි ගේන්න කියලා. තොගේ අපිට එන්න ටික කාලයක් යනවා නේද? ඒ කියන්නේ තොගේ පාවිච්චි කරගෙන ඇවිල්ලා තොගේ අඩු වුණාම පස්සේ සැපයුම් කරලා කෝල් එකක් දෙනවා මේ තොග ඉවරයි. තොග ටික ගෙනා ව්‍යාපාරයට දෙන්න. එතකොට මෙයාට ටක් ගාලා ගෙනත් දෙන්න බෑ. එතකොට මෙයා ටික කාලයක් අරගෙන තමයි ගෙනත් දෙන්නේ එහෙම. එහෙම නේද? ඒක නිසා අපි මොකද කරන්න ඕනේ මේ තොගේ ඉවර වෙගෙන යද්දී මේ හරියට තොගේ අඩු වුණාට පස්සේ මේ හරියේදී සැපයුම් කරලා කියන්න ඕන තොග ඉවරයි තොග ටික ගේන්න පටන් ගන්න කියලා. එතකොට අපි ඒ කියලා එයාට කියලා තොගේ පාවිච්චි කරගෙන යනවා. එතකොට මෙතනට අඩු වෙද්දී නැවත තොගේ ඕන ඇවිල්ලා වැඩනවා. ඒ කියන්නේ කල් තියා සැපයුම් කරුත් දැනුම් දෙන්න ඕන. මේ දෙකෙත් එහෙමයි. තොගේ පාවිච්චි කරගෙන යනවා. මේ හරියට අඩු වුණාම සැපයුම් කරලා කෝල් එකක් දාලා කියනවා තොග ඉවරයි තොග ගේන්න පටන් ගන්න. කියලා අපි ඊට යායේ දවස් දෙක තුනක් යනකම් ඒ දවස් දෙක තුනේ මේ තොග ටික පාලනය කරගෙන යනවා. එතකොට තොග ඉවර වුණාට පස්සේ අන්න එයාට කලින් කියලා තිබ්බ ගේන්න කියලා. තොගේ අඩු වුණාට පස්සේ අපි නැවත තොගය ආයෙ පුරව ගන්න. ආයෙ අඩු වෙගෙන නැති මේ හරියට ඉඳි අපි අර කතා කරලා කියනවා තොග ඉවරයි තොග ගේන්න කියලා අපි මේ තොග ටික පාවිච්චි කරනවා. නේද? එතකොට මෙතනට අඩු වුණාට පස්සේ ආයෙ තොගය කම්පැනි එකට සම්පූර්ණ වෙනවා. ඉතින් හැමතිස්සෙම පුතේ මෙන්න මේ ලෙවල් එකට අඩු වෙද්දී හරිද මෙන්න මේ ලෙවල් එකට අඩු වෙද්දී තොගය අපි මොකද කරන්නේ සැපයුම් කරුට කතා කරලා කියනවා තොග ඉවරයි නැවත තොගය අරගෙන එන්න කියලා. එහෙමනේ මේ ලෙවල් එකේදී අපි කියනවා තොග ඉවරයි නැවත තොගය ගෙන ඒක මේ ලෙවල් එකම ඕනේ නැහැ කොයි හරි ලෙවල් එකක් ප්‍රශ්නයක් නැහැ නේද? අන්න මෙන්න මේ ලෙවල් එකට මෙන්න මේ තොගය අඩු වුණා ආයෙ ගේන්න කියන ලෙවල් එකට අපි කියනවා යලි ඇනවුම් මට්ටම කියලා. යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම කියලා අපි ওই ලෙවල් එකට කියනවා. එතකොට ව්‍යාපාරයේ තොග මට්ටම් ස්ථාපිත කරලා තොගය පාලනය කරද්දී ඔයගොල්ලන්ට විභාගයක හදන්න දෙන්න පුළුවන් තොග මට්ටම් 4යි තියෙන්නේ. මොනවාද තොග මට්ටම් 4? උපරිම තොග මට්ටම ගණනය කරන්න, අවම තොග මට්ටම ගණනය කරන්න, සාමාන්‍ය තොග මට්ටම ගණනය කරන්න, යලි ඇනවුම් මට්ටම ගණනය කරන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අහන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ උදේ තොග මට්ටම් යොදාගෙන තොග කළමනාකරණය කරද්දී දැනගෙන ඉන්න ඕන දේ තමයි උපරිම තොගය හදන්නේ කොහොමද? අවම තොගය හදන්නේ කොහොමද? සාමාන්‍ය තොගය හදන්නේ කොහොමද? යලි ඇනවුම් මට්ටම හදන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ සූත්‍ර 4 වෙන වෙනම දැනගෙන ඉන්න ඕන. හරි. මෙහෙම ලියා ගන්න තොග මට්ටම් යොදාගෙන තොග පාලනය කිරීම කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියා ගන්න. ව්‍යාපාර ආයතනයක මිලදීගත් තොගය ව්‍යාපාර ආයතනයක මිලදීගත් තොගය ව්‍යාපාර ආයතනයක මිලදීගත් තොගය ව්‍යාපාර ආයතනයක මිලදීගත් තොගය ගබඩාව තුල පාලනය කිරීමේදී විවිධ තොග මට්ටම් ස්ථාපිත කර පාලනයට ලක් කිරීම විවිධ තොග මට්ටම් ස්ථාපිත කර පාලනයට ලක් කිරීම මින් අදහස් වේ. එතනටම ලියා ගන්න. මෙහිදී
ස්ථාපිත කරනු ලබන මේදී ස්ථාපිත කරනු ලබන ප්‍රධාන තොග මට්ටම් වර්ග 4කි. මේදී ස්ථාපිත කරනු ලබන ප්‍රධාන තොග මට්ටම් වර්ග 4කි. ප්‍රධාන තොග මට්ටම් වර්ග 4කි. පළවෙනි එක 1 2 3 4 කියලා පල්ලයට ලියා ගන්න. අංක 1 යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම. අංක 1 යලි ඇනවුම් මට්ටම. අංක 2 උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. අංක 3 අවම තොග මට්ටම. අවම තොග මට්ටම. අංක 4 සාමාන්‍ය තොග මට්ටම. අංක 4 සාමාන්‍ය තොග මට්ටම. හරි අංක 4 සාමාන්‍ය තොග මට්ටම. හරි සාමාන්‍ය තොග මට්ටම. අපි ඔය එකිනෙකට සූත්‍ර ලියාගමු. මුලින්ම ගන්න පුතේ අනුමාර්ථකාවක් යලි ඇනවුම් මට්ටම. ලියා ගන්න අනුමාර්ථකාවක් යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම. මෙහෙම ලියා ගන්න පල්ලෙයි. ගබඩාව විසින් නැවත තොග ඇනවුම් කළ යුතු මට්ටමයි. ගබඩාව විසින් නැවත තොග ඇනවුම් කළ යුතු මට්ටමයි. ගබඩාව විසින් නැවත තොග ඇනවුම් කළ යුතු මට්ටමයි. එහෙනම් සූත්‍රය ලියා ගන්න. යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය වැඩි කරනවා උපරිම ඇනවුම් කාලය. දැන් මේවා කොහෙන්ද තියෙන්නේ කියලා හිතන්න එපා. මේවා විභාගෙට දෙනවා. හරිද? ප්‍රශ්නෙට දෙනවා මේවා. උපරිම පරිභෝජනයේ කීයද කියලා දෙනවා විභාගෙට. උපරිම ඇනවුම් කාලය කොච්චරද කියලා විභාගෙ දෙනවා. ඔයාලා කරන්න තියෙන්නේ උපරිම පරිභෝජනයේ උපරිම ඇනවුම් කාලය වැඩි කරලා උත්තරය අරන් දාන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි මේක. හරිද? ලියා ගන්න යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇනවුම් කාලය. ඊළඟ ප්‍රශ්න ගන්න. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ නෙමෙයි ඊළඟ මාතෘකාව උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. ඒක යටතේ මෙහෙම ලියන්න. ගබඩාවකට ඇතුළත් කළ හැකි උපරිම තොග ප්‍රමාණය ගබඩාවකට ඇතුළත් කළ හැකි උපරිම තොග ප්‍රමාණය මින් අදහස් වේ. ගබඩාවකට ඇතුළත් කළ හැකි උපරිම තොග ප්‍රමාණය මින් අදහස් වේ. සූත්‍රය ලියා ගන්න. උපරිම තොග මට්ටම සමානයි උපරිම තොග මට්ටම සමානයි උපරිම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම. කියන්නේ මේකේ උත්තරේ ගන්නනේ යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් ප්‍රමාණය. යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් ප්‍රමාණය යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් ප්‍රමාණය
වැඩි කරනවා වැඩි කරනවා වැඩි කරනවා ඍණ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනවුම් කාලය අවම පරිභෝජනය අවම ඇනවුම් කාලය වැඩි කරනවා අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනවුම් කාලය හරි නේද උපරිම තොග මට්ටම සමානයි ලියා ගන්න පුතේ මම යනවා උපරිම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් ප්‍රමාණය යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් ප්‍රමාණය අඩු කිරීම අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනවුම් කාලය බෝඩ් එකේ තියෙන වලට බලලා ලියා ගන්න පුළුවන් හරි අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනවුම් කාලය ඊළඟට ගන්න පුතේ අවම තොග මට්ටම අනුමාතුකාවක් ගන්න අවම තොග මට්ටම මෙහෙම ලියා ගන්න ගබඩාවක අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතු පොඩි වාක්‍යයක් ලියන්න අවම තොග මට්ටම කියලා දාලා ලියන්න ගබඩාවක පවත්වා ගත යුතු අනිවාර්ය තොග ප්‍රමාණය ගබඩාවක පවත්වා ගත යුතු අනිවාර්ය තොග ප්‍රමාණය අවම තොග මට්ටමයි අවම තොග මට්ටමයි හරි අවම තොග මට්ටමයි එහෙනම් ලියා ගන්න අවම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම ඍණ අවම පරිභෝජනය සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය යලි ඇනවුම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය මේවා ගැන එච්චර වොරි වෙන්න එපා විභාගයේදී ඔක්කොම තොරතුරු දෙනවා ඔයාට තියෙන්නේ මේ සූත්‍රය ලියලා ආදේශ කරගන්න විතරයි මේවා හොයන්න දෙන්නේ නැහැ මේවා ටික ඔක්කොම ඔයාලට විභාගේ එහෙම දෙනවා මම පෙන්නන්නම් විභාග ගණන් කොහොමද දෙන්නේ කියලා ඔක්කොම ටික විභාගේ දෙනවා ඔයාලට තියෙන්නේ මේ සූත්‍රයට දාලා ආදේශ කරලා උත්තරේ ගන්න විතරයි හරි ඊළඟට ගන්න පුතේ සාමාන්‍ය තොග මට්ටම ලියා ගන්න ගබඩාවක පවත්වා ගන්නා මධ්‍යස්ථ තොග ප්‍රමාණය සාමාන්‍ය තොග මට්ටමයි ගබඩාවක පවත්වා ගන්නා මධ්‍යස්ථ තොග ප්‍රමාණය සාමාන්‍ය තොග මට්ටමයි හරි සාමාන්‍ය තොග මට්ටමයි